Troubleshooting and maintenance of computer. Troubleshooting and maintenance of computer. පරිගණකවල මූලික දෝෂාපේක්ෂණය සහ නඩත්තුව. මේ දෝෂාපේක්ෂණය කියන්නේ අපි trouble shoot කරනවා කියලා. ඒ වගේම නඩත්තු maintenance. ඉතින් පරිගණකයක් ගත්තහම පරිගණකයකට මෘදුකාංගමය කොටසක් තියෙනවා, දෘඩාංගමය කොටසක් තියෙනවා. ඒ වගේම මෘදුකාංගමය කොටස නැවත වර්ග කරන්න පුළුවන් අපිට යෙදුම් මෘදුකාංග සහ මෙහියුම් මෙහියුම් මෘදුකාංග කියලා. ඉතින් මේකෙදි මේ දෝෂ අපි ගැන කතා කරනකොට මෘදුකාංග දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෘඩාංග දෝෂ කියන මෘදුකාංග දෝෂ, දෘඩාංග දෝෂ කියලා ප්‍රධාන කොටස් දෙකකට වෙනවා. ඉතින් මෘදුකාංග දෝෂ තවත් යෙදුම් අපිට වර්ග කරන්න පුළුවන් යෙදුම් මෘදුකාංග දෝෂ සහ මෙහියුම් මෘදුකාංග දෝෂ කියලා. Right? A problem related to computers, we can categorize the two hardware related problems and software related problems. Again, we categorize software related problems, application software related problems, and operating system related problems. Right. Firstly, let us discuss about what are the hardware problems. To identify hardware related problem, firstly we should know about ports. What are the ports in system units? We use these ports to connect several devices to system units. මේ පරිගණකයේ පවතින දෘඩාංග දෝෂ, මෘදුකාංග දෝෂ කියන මේ දෝෂ පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඉස්සෙල්ලා ප්‍රථමයෙන්ම කරන්න ඕනේ පරිගණකයේ පවතින කෙවෙනි පිළිබඳව අවධානයක් යොමු කරනවා. නැත්නම් ports පිළිබඳව. මොකද බොහෝ වෙලාවට අපිට දෝෂ ඇති වෙන්නේ පරිගණකයේ කෙවෙනි ආශ්‍රිතව තමයි. ඉතින් දෘඩාංග දෝෂ තමයි අපි මුලින්ම අධ්‍යයනය කරන්න යන්නේ. ඒක තමයි වැඩ වෙන්නේ. ඉතින් මෘදුකාංග දෝෂ වල ඉගෙන ගන්න කලින් දෘඩාංග දෝෂ ඉගෙන ගත්තොත් හොඳයි. මොකද පරිගණකයට විවිධ උපකරණ නිවැරදිව සවි කරන්න අවබෝධයක් තිබුණොත් තමයි අපිට මෘදුකාංග දෝෂ වල එන ගැටලු ටික निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ. right? ඉතින් ඇත්තටම දෘඩාංග දෝෂ ගැන මේ කලින්ම ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. එතකොට අපි බලමු මේ කෙවෙනි එහෙම නැත්නම් ports ගොඩාක් තියෙනවා එකිනෙකට වෙනස් පෝට් වර්ග. සමහර ඒවා අද කාලේ පාවිච්චි වෙන්නේ නැහැ. සමහර ඒවා තවමත් පාවිච්චි වෙනවා ගොඩ කාලෙක ඉඳන්. ඉතින් සමහර ඒ වගේ භාවිතය අඩු වෙලා අලුතෙන් එන මැෂින් වල ඒව ඇත්තෙම නැහැ, දකින්නවත් නැහැ. සමහර වෙලාවට අපිට මේක උදාහරණයක් විදිහට මෙන්න පෝට් එකක් කියලා ඇත්තට බලා ගන්න වෙන්නේ තව ටික කාලයක් යනකොට මේ පෙන්නන සමහර පෝට් එහෙම බලා ගැනීමට හැකියාවක්වත් නැහැ. උදාහරණයක් විදිහට මේ PS2 පෝට් කියන එකක් ඕගොල්ලෝ අද කාලේ කම්පියුටර්ස් වල ඕගොල්ලෝ බලාගෙන හැකියාවක් නෑ. මේවා ටිකක් පරණ පරිගණකවල තමයි තියෙන්නේ. right? To identify problem related hardware, it is essential to identify ports used for connections. Right? There are several ports. Right? First one is the PS2 port for keyboard and mouse. Right? We connect the keyboard and mouse to this port. The name of this was PS2 port, right? VGA port for monitor, and also we can use to connect the multimedia project, right? VGA. We can connect monitor with VGA connections, right? I think monitor එකට connect කරන්නත් පුළුවන්. ඒ වගේම VGA cables මෙතන මේ VGA port එක පාවිච්චි කරන multimedia projectors වලටත් අපි connect කරනවා. Right? DVI port for the monitor with DVI connection. DVI connection එකක් තියෙන monitor එකකට connect කරන්න අපිට මේ DVI port එක පාවිච්චි කරන්න පුළුවන්. Right? යතුරු පූර්ව සහ මූසිකය PS2 කෙවෙනි වලට සම්බන්ධ කරනවා. VGA සම්බන්ධකයක් සහිත සංදර්ශකය. කියන්නේ multimedia projector එක සම්බන්ධ කරන්නත් ගන්නවා. ඒ වගේම
monitor එක සම්බන්ධ කරන්නත් ගන්න පුළුවන්. right DVI port එක. ඉතින් monitor එක DVI connector එකක් තියෙන monitor එකක් තිබ්බොත් අපිට මේක connect කරන්න පුළුවන්. පරිගණකයට මේ DVI okay වෙන්නේ හරහා. HDMI, very special port, right? You should remember this very carefully because very important part. And also there are this part is this part related questions we can see in O-level question paper. HDMI port. HDMI used to connect. HDMI is used to connect a television set instead of the monitor. Cable that are connected to this port can input and output both audio, video. Right. This is the very important point. Port can input and output both audio and video. Audio එකක් සහ video එකක් දෙකම එක port එකක් කරහා ගෙනියන්න පුළුවන් මෙන්න මේ HDMI වල. ඒක වැදගත්. දැන් අපි VGA කලින් ඉගෙන ගත්ත එකට එහෙම බෑ. යාට පුළුවන් වීඩියෝ එකක් විතරයි. DVI වීඩියෝ එක. ඉතින් මෙයාට HDMI එක මේ දෙකම ගෙනියන්න පුළුවන්. ඒක වැදගත්. USB port. අපි ගන්නවා ගොඩක් devices අද කාලේ connect කරනවා. For all devices with USB type connections. ගොඩක් devices වලට ගත්තාම අපිට තියෙන USB ports. USB connect කරන්න පුළුවන් එක තමයි තියෙන්නේ. Right. RJ45 Ethernet port for networking purpose. Right. ඉතින් network එකකට connect කරන්න අපි පාවිච්චි කරන්නේ RJ45 Ethernet port එක තමයි. ඒකට තියෙන connector එකක්. network wire එකට connect කරලා තියෙන connector එක ගෙනල්ලා මේ RJ45 connector එක ගෙනල්ලා RJ45 Ethernet port එකට සම්බන්ධ කිරීම තමයි අපි network connection එක හදාගන්නේ. HDMI කියවන්නේ සංදර්ශකය සඳහා රූපවාහිනියක් සම්බන්ධ කරන විට යොදාගත හැකියි. මෙම රැහැන් මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය ආදාන සහ ප්‍රතිදාන කරනවා. HDMI කියවන්නේ හරහා අපිට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැකලා තියෙයි ඔයගොල්ලෝ සැටලයිට් TV එකක් ඔයගොල්ලෝගේ ළඟ ගෙදර තියෙනවා. ඒකේ බොක්ස් එකේ ඉඳලා අපි සැටලයිට් එකේ සිග්නල් දෙන බොක්ස් එකේ ඉඳලා එතන ඉඳන් අපි ගෙනියන්නේ HDMI කියවන්නේ ගෙනියන්නේ HDMI කියවන්නේ ඉඳලා මේ HDMI කේබල් එකක් ගෙනියන්න තමයි TV එකට කනෙක්ට් කරන්නේ. එතකොට HDMI කියවන්නේ කේබල් එක හරහා ওই port එක හරහා audio and video කියන දෙකම ගෙනියන්න පුළුවන්. එහෙම නොවුනනම් අපිට සිද්ධ වෙනවා වීඩියෝ එක ගෙනියන්න එක කේබල් එකකුත් ඔඩියෝ එක ගෙනියන්න තවත් කේබල් එකකුත් පාවිච්චි කරන්න. ඒක නැති වෙන විදිහ තමයි HDMI පාවිච්චි කරන්නේ. USB ගොඩක් වර්ගයේ උපාංග සම්බන්ධ කරන්න ගන්නවා USB. Ethernet කියවන්නේ කියලා RJ45 Ethernet කියවන්නේ පරිගණක ජාලයකට. අන්තර්ජාලය වෙන්න පුළුවන් නැත්නම් මේ අන්තර්ජාලය නොමැති ජාලයක් වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක තියෙන අත්‍යවශ්‍ය නැහැ මේ ඉන්ටර්නෙට් එක. අපි නෙට්වර්ක් එකක් හදන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්නේ නැතුව. අපි පරිගණක විද්‍යාගාරයේ ඉස්කෝලේ පවතින ස්කූල් එකේ ලැබ් එක ස්කූල් එකේ ලැබ් එක ගත්තොත් කම්පියුටර් ලැබ් එක ගත්තොත් ස්කූල් කම්පියුටර් ලැබෝරටරි එක ගත්තොත් ඒකේ අපිට නෙට්වර්ක් එකක් හදන්න පුළුවන්. මේ ඉන්ටර්නෙට් කෙවෙනි පාවිච්චි කරලා තවත් ඩිවයිසස් අපිට ඕන වෙනවා. මේ ඊතර්නෙට් කෙවෙනි එක හරහා තමයි මේ හරහා තමයි නෙට්වර්ක් එකට අපි කනෙක්ට් කරන්නේ. වයර් එකක් සහිතව right වයර් කනෙක්ට් කරන වයර්ලස් කනෙක්ට් කරනවා නම් වයර් නැතුව කනෙක්ට් කරනවා නම් අපිට මේව අවශ්‍ය වෙන්නේ නැහැ. වයර් වලින් කනෙක්ට් කරනවා නම් තමයි මේව අවශ්‍ය වෙන්නේ. eSATA port for external storage devices. අපි external storage devices use කරනවා නම් අපිට මේ eSATA port එක use කරන්න පුළුවන්. බාහිර ආචරණය සඳහා බාහිර ආචරණ external
storage. HD audio කියවනේ ඉහළ තත්ත්වයේ ශ්‍රව්‍ය සඳහා HD audio port එක high quality sounds අපි සමහර ශ්‍රේෂ්ඨවල ඉන්න අයට මේ high quality sounds නැත්නම් ගොඩක් clear sounds අරගන්න ඕන වෙනවා විවිධ devices connect කරන්න වෙනවා. ඉතින් හැමෝටම මේක අවශ්‍ය වෙන්නේ නැති වුණා. සමහර ශේෂ්ත්‍රවල මේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ කරන audio visuals කරන අයට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ ports වලින් විවිධ device connect කරලා ඒගොල්ලන්ට අවශ්‍ය වීඩියෝ එක audio එක create කරගන්න හැකියාව තියෙනවා. Display port to provide a higher performance in connecting digital display devices when compared to VGA and DVI. මේ display port එකකින් කරන්න පුළුවන් දේ තමයි මේ VGA එකට DVI port එකට වඩා හොඳ performance වේගවත්ව පුළුවන් digital display device එක වැඩ කරන්න. display port display කෙවෙන්නේ කියලා අපි මේක කියනවා. පරිගණකයට digital සංදර්ශක සඳහා වන පරිගණක digital සංදර්ශක සඳහා VGA සහ DVI යන වෙනත් දර්ශක සම්ප්‍රදායන්ට වඩා උසස් කාර්ය සාධනයක් ලබා ගන්න පුළුවන් display කියන එක. එන්න VGA සහ DVI කියන එකට වඩා ඒ දෙන්නටම වඩා display මේ කියන්නේ display port එක ගත්තාම එයාගේ කාර්යක්ෂමතාව වැඩි වඩා වේගෙන් එයාට data transfer කරන්න පුළුවන්. display කියන්නේ in addition to the fourth figure point rule, there are other ports in desktop, laptop, tab computers, and mobile telephones. Let us identify those ports, right? Then, අපි මේ කතා කරපු ports ටිකට අමතරව තවත් ports කීපයක් පවතිනවා. ඉතින් ඒවා සමහර වෙලාවට laptop වල තියෙනවා, tabs වල, smartphones වල වගේ අන්තර්ගත වෙන තවත් ports කීපයක් තියෙනවා. පරිගණකවල මේ තියෙන parallel port එක. මේක ගොඩක් වෙලාවට ඉස්සර පාවිච්චි වුණා. This was mostly used for printer connect. printer එක connect කරන්න තමයි මතක තියාගන්න මෙන්න මේකේ මේ holes කියන ඒවා 25ක් තියෙනවා. ගණන් කරලා බලන්න 25ක් තියෙනවා parallel port එකේ. This was mostly used for the printer connections. However, the modern printers use USB cables. Therefore, the modern computers do not come with this port. Right, මතක තියාගන්න. Parallel port එක මේ සිදුරු 25ක් තියෙන. එයාව දැන් ඉන්නේ නැහැ. හේතුව තමයි අවශ්‍ය නැහැ එයාගෙන් කරන කාර්යය USB cables වලින් කරනවා. මොකද ගොඩාක් computers අලුතෙන් එනවා. parallel port එකට සම්බන්ධ කරන්න නෙවෙයි ඉන්නේ. USB cable වලින් සම්බන්ධ කරනවා. ඒක නිසා දැන් මේ parallel port එක අයින් වෙලා තියෙනවා. අවශ්‍ය නැහැ. පරණ computers වල උනට අපිට මේක බලන්න පුළුවන්. Micro USB port. Micro USB connect smartphone devices such as mobile phones, MP players, photo printers, and digital cameras. Right, me micro USB එක අපි smartphone එකට connect කරන එක. ඉතින් ඒක අපි දැකලා තියෙන ගොඩක් digital cameras වල photo printers, MP players වල තියෙනවා. ඉතින් ඒක computer එකට connect කරන්න නම් අපිට මේ micro USB port එක පාවිච්චි කරන්න වෙනවා. එහෙමත් නැත්නම් සමහරවිට micro USB port එක අපි computer එක laptop එක ඒකේ port එකක් විදියට නැති වුණාට USB port එකට උනත් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි අපිට cable එකක් තියෙනවා. එක පැත්තක USB port එකට support කරන එක අනිත් පැත්තේ micro USB port එකට support කරන එක. ඉතින් ඒ විදියට තමයි අපිට මේ machine එකට connect කරන්න වෙන්නේ. ඉතින් laptop එක සාමාන්‍යයෙන් micro USB ports පිටන්නේ නැහැ. ගොඩක් වෙලාවට
එයාට අපි කේබල් එකක් හරහා තමයි කන්වර්ට් කරලා අරගන්නේ. ඒකට මයික්‍රෝ USB පෝට් එකක් හැබැයි ස්මාර්ට්ෆෝන් වල තියෙනවා. charge කරන්න, data cable connect කරන්න, ඒ සඳහා අපි පාවිච්චි කරනවා. SD card reader. For SD card usually found in laptops and tab computers. SD cards නම් ගොඩක් වෙලාවට laptop වල SD card එකක් දාන්න තියෙනවා. ඒ වගේම tab වලත් තියෙනවා. ගොඩක් වෙලාවට laptop වල නම් බහුලවම තියෙනවා. SD card එකක් දාන්න අපිට external storage එකක් විදිහට use කරන්න පුළුවන්. SD card එක. ඉතින් අපි ගොඩක් වෙලාවට SD card අපේ digital device වල පාවිච්චි කරනවා. ඒක තියෙන data transfer කරගන්න අපි SD card එක පාවිච්චි කරනවා. right parallel කෙවෙනි කියන එක මුද්‍රකය සඳහා භාවිතා කරේ. ඒ වෙනුවට දැන් USB තියෙන නිසා USB cable භාවිතා කරන නිසා මේ parallel කෙවෙනිය භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම micro USB කෙවෙනිය අපි පාවිච්චි කරනවා ජංගම devices digital devices උදාහරණයක් දුරකථනයේ ස්මාර්ට්ෆෝන් එකේ MP3 දාවක ඒ වගේම ෆොටෝ ප්‍රින්ටර්ස් ඩිජිටල් කැමරාස් වගේ මැෂින් එකට කනෙක්ට් කරන්න SD card මේ SD card reader එක SD card reader එකකින් කරන්න SD card කියවෙන ඉතින් මේක මේ ගොඩක් වෙලා tab වල ඒ වගේම laptop වල පාවිච්චි වෙනවා. ඉතින් මේ SD card reader එක මතක තියාගන්න SD card reader එකට අපි කනෙක්ට් කරන්න පුළුවන් SD card එක ෆෝන් වල වගේ තියෙන චුට්ටි SD card එක මොන්ජි SD එක මේ reader එකට දානවා. ඒ reader එකට දාලා අපිට පුළුවන් read කරන්න. ඊළඟට අපිට මේ මෙන්න මේ පරිගණකයේ ඊතනෙත් මෙන්න මේ කෙවෙනි ආශ්‍රිතව දෝෂ පිළිබඳව ඉගෙනගෙන අපිට මෙන්න මේ questions 10ට answers ලියන්න තියෙනවා. මේ computer problems ගැන ඉගෙනගෙන තමයි මේ කොටසට answers ලියන්න තියෙන්නේ. මේ questions 10ට right. කෙවෙනි පිළිබඳව අපි මතක් කරගත්තා. ඊළඟට අපි බලමු දුඩාංග දෝෂ පිළිබඳව අපි අවධානය යොමු කරමු. මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මේ questions වලට answers ලියන්න මේක ඉතා පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ. right. විවිධ උපාංගවල දෝෂ පියකින් එක බලමු. දුඩාංග දෝෂ. hardware එක තමයි අපි ඉස්සෙල්ලා බලන්නේ. මොනවද hardware ප්‍රශ්න තියෙනවා කියලා. දුඩාංග සරල දෝෂ සඳහා උදාහරණ. troubleshooting hardware problems. Examples for hardware problems. Computer does not function. The keyboard does not function. The mouse does not work. The monitor does not display. The speakers do not function. Network connection does not work. Right? There are 6 problems. පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔන්න වෙන්නේ නැහැ. ඊළඟට කීබෝඩ් එක වැඩ කරන්නේ. මවුස් එක වැඩ කරන්නේ නැති වෙනවා. මොනිටර් එක වැඩ කරන්නේ නැහැ. ඊළඟට ස්පීකර්ස් වැඩ කරන්නේ නැහැ. සහ නෙට්වර්ක් එකට ඉන්ටර්නෙට් එක අන්තර්ජාල නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දෝෂ 6 ගැන අපි ඉගෙන ගන්න යනවා. පළමුව පරිගණකය ඔන් කරාම වැඩ කරන්නේ නැත්නම් මොකද බලමු. පළවෙනි ගැටලුවක් තියෙනවා. first one පරිගණක බල ගැන්වීමේ බොත්තම එබූ විට පරිගණකයේ ක්‍රියාත්මක නොවී. ඔන්න අපි මැෂින් එක ළඟට ගිහලා පවර් එක ඔන් කරොත් වැඩ කරන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී අපි මොකද්ද කරන්න කියන එක තමයි මෙතනදී කතා වෙන්නේ. ඉතින් මේ අපි කතා කරන්නේ මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් සඳහා කියන්නේ සිස්ටම් යුනිට් එක, මොනිටරය, කීබෝඩ් එක, මවුස් එක කියන මේ කොටස් 4 වෙනම පිහිටලා තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ගැන තමයි අපි මෙතෙන්දී මේ කතා කරන්නේ. ලැප්ටොප්ස් ගැන නෙවෙයි, right? ලැප්ටොප් කම්පියුටර්ස් ගැන නෙවෙයි මෙතෙන්දී මේ කතා කරන්නේ. ප්‍රධානම අවධානය යොමු කරගෙන ඉන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් සඳහා. අනතුරුදායකයි. මෙම පාඩමට අදාළ යම්කිසි ක්‍රියාකාරකම් අතර විදුලි බලය සම්බන්ධ වන ක්‍රියාකාරකම් දැඩි අවධානයෙන් යුතු ගුරුතුමාගේ හෝ ගුරුතුමා අධීක්ෂණය යටතේ කටයුතු කරන්න විදුලි රැහැන් පරීක්ෂා
කිරීමේදී ප්‍රධාන විදුලි සැපයුම විසන්ධිකරණය. අපිට මේ අනතුරු ඇඟවීමක් දීලා තියෙනවා. විදුලි රැහැන් සමග කටයුතු කිරීමේදී ඉතා පරිස්සමෙන් වැඩ කරන්න. මොකද අපිට විදුලිය සමග අපේ ශරීරයේ ස්පර්ශ වුණොත් කේබල් එක ඉතින් අපිට අනතුරක් වෙන්න පුළුවන් නිසා. හරි. ඉතින් දැන් මැෂින් එක ඔන් වෙන්නේ නැති ප්‍රශ්නක ගැන තමයි අපි මේ කතා කරන්නේ. පළවෙනි දේ කරන්න ඕන බලමු. පරිගණකයට විදුලි සපයන ප්‍රධාන කෙවිනියේ සිට පරිගණකයේ දක්වා විදුලිය සපයන රැහැන් සහ සම්බන්ධක නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවා කියලා බලන්න ඕනේ. පරිගණකයට විදුලිය සපයා ඇති අනවරත විදුලි සැපයුම් ප්‍රාංගයක් කරහා ඍජුවම හෝ විය හැකිය. හරි. පළවෙනිම විසඳුම තමයි අපිට කරන්න මේ ස්විච් එක එබුවාම ඕන් වෙන්නේ නැත්නම් පළවෙනියටම චෙක් කරන්න ඕන පවර් හරියට දීලා තියෙනවද? විදුලි බලය හරියට එහෙනම් අපි වෝල් සොකට් එක පිටියේ තියෙන ඒක ඔන් කළාද බලන්න ඕනේ. සවි කළා නම් ඔන් කළාද බලන්න ඕනේ. ඊළඟට අපි තවත් මොනවා හරි අපි UPS එකක් තියෙනවා නම් අපි ඒක හරියට ඔන් කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට UPS එකේ ඉඳන් එන වයර් ටික අපේ මොනිටර් එකට සහ සිස්ටම් යුනිට් එකට නිවැරදිව සම්බන්ධ වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. විත්තියේ ප්‍රධාන සැපයීමෙන් පියවර කීපයක් තියෙනවා කරන විදිය කොහොමද මේ නිසි පරිදි විදුලි සැපයුම චෙක් කරගන්න. පවර් ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි වෝල් සොකට් එකක් ඔන් කළා. ඊළඟට UPS එකට කනෙක්ට් කරලා UPS එකේ වයර් එක සම්බන්ධ කරලා තියෙන මේ දෙක අරගෙන සිස්ටම් යුනිට් එකට මොනිටර් එකට සම්බන්ධ කරගෙන ඒ වගේ අවස්ථාවක අපිට ප්‍රශ්නයක් හිතා ගන්න බැරි. සමහර වෙලාවට කේබල් බුරුල් වෙලා තියෙන ප්‍රබයි යම් ප්‍රමාණයකට. ඉතින් ඒක එකපාරම අපිට හිතා ගන්න බෑ ඔක්කොම සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක මෙන්න අපි දෝෂය निराකරණය කරගන්න යන විදි. මුලින්ම විත්තියේ තියෙන ප්‍රධාන සැපයුමෙන් විදුලිය විසන්ධි කරනවා. right මොකද මේ ඔක්කොම සම්බන්ධ කරලා නිවැරදිව තිබිලත් වැඩ කරන්න නැති අවස්ථාවක් තමයි දැන්. right පළවෙනියෙන් බලන්න ස්විච් ඔන් කළාද හරියට කනෙක්ට් කළාද කියලා. ඉතින් එහෙම තියෙන වෙලාවකත් ප්‍රශ්නයක් වෙනවා නම් ආපහු කරන්න වෙන්නේ මුලින්ම ඕෆ් කරන්න. කොහෙන්ද ගලවන්නේ? විත්තියේ ප්‍රධාන සැපයුමෙන් විසන්ධි කරන්න. ඊළඟට මොකද බලමු කරන්නේ. ඊළඟට අපි කරන්නේ මේ ප්‍රධාන විත්තියේ තියෙන එකෙන් විසන්ධි කරාට පස්සේ අපි බලනවා මේ UPS එකට UPS එකක් තියෙනවා නම් UPS එකේ ඉඳලා මැෂින් එකට සිස්ටම් යුනිට් එකට සහ මොනිටර් එකට කේබල් දෙකක් යනවා. ඉතින් මේ කේබල් දෙක නියමිත පරිදි සවි වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ කේබල් දෙක නැවත ගලවලා නැවත UPS එකට සම්බන්ධ කරන්න. ඒ වගේම මොනිටර් එකටත් එහෙමයි. මොනිටර් එකට සම්බන්ධ කරලා තියෙන එක ගලවලා නැවත සවි කරන්න පුළුවන්. සිස්ටම් යුනිට් එකටත් එහෙමයි. සිස්ටම් යුනිට් එකට හයි කරලා තියෙන එක ගලවලා නැවත හදිසියක් යන්තම් බුරුල් වෙලා දෙන්න. එතකොට ඒක හරියට. පියවර 3ට යම් බලන්න. අනවරත විදුලි සැපයුම පාංගයේ රැන් පරිගණකයක සහ මෙතෙන්දි කියන්නේ මේ UPS එකේ ඉඳලා එන වයර් හරියට සම්බන්ධ වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න කියලා කියනවා. ඉතින් අපි දැන් ප්‍රධාන විදුලි කියන්නේ විත්තියේ තියෙන ස්විච් එක ඔෆ් කරලා කේබල් එක ගලවලා ඊට පස්සේ UPS එකට ඇවිල්ලා UPS එකේ තියෙන සම්බන්ධ වයර් දෙක ගලවලා නැවත හයි කරා. ඒ වගේම ඒ පවර් අරගෙන විදුලිය අරගෙන යන වයර් දෙක සිස්ටම් යුනිට් එකට තිබිච්ච එකත් ගලවලා හයි කරා. මොනිටර් එකේ තියෙන එකත් ගලවලා හයි කරලා දැන් නියමිත පරිදි විදුලිය දීලා තියෙනවා. සම්බන්ධ කරලා තියෙනවා නම් කේබල්ස් ටික අවසන් ආපහු ගිහිල්ලා චෙක් කරලා බලනවා වෝල් සොකට් එකට තියෙන පිටියේ තියෙන ප්ලග් එකට හයි කරලා විදුලි බලය දීලා. ඉන්පසුව පරිගණකයේ බල ගන්නවන්න
බොහෝ විට පරිගණකයේ ක්‍රියාත්මක විය හැකියි. තවදුරටත් පරිගණකයේ බල ගැනීම කරන හැකි නම් කාර්මික ශිල්පියෙකු සහාය ලබා ගන්න. ඔව්. අපිට කරන්න පුළුවන් ওই විදුලි ඔන් වෙන්නේ නැති අවස්ථාවේදී කරන්න තියෙන දේ තමයි පැහැදිලි. මොකද ඔක්කොම දේ පළවෙනි පාරම අපි ඔන් කරනකොට මුලින්ම වැඩ කරේ නැහැ. එතකොට අපිට බැලුවහම ඔක්කොම කේබල්ස් ටික හරියටම ගහලා තියෙනවා. ස්විච් ඔන් කරලා තියෙනවද කියලා චෙක් කරන්න පුළුවන්. එහෙම බලනකොට සියල්ල නිවැරදිවම වයර් ටික හරියට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම මේ ස්විච් ඔන් කරලා තියෙන්නේ, ස්විච් එක දාලා තියෙන්නේ. ඒ වෙලාවේදී වැඩ කරන්නේ නැත්නම් අපි කරන දේ තමයි මුලින්ම වෝල් සොකට් එක ගැලුවා, ඊළඟට අපි UPS එක වෙත යනවා. UPS එකේ ගිහින් UPS එක සම්බන්ධ වෙලා තියෙන UPS එකේ නම් වයර් දෙකක් යනවා. එකක් මොනිටර් එකට අනිත් එක සිස්ටම් යුනිට් එකට. ඉතින් ඒ වයර් දෙක මොනිටර් එක පැත්තෙන් මොනිටර් එකයි සිස්ටම් යුනිට් එකයි පැත්තෙන් ගලවලා හයි කරනවා. ඒ වගේම UPS එකේ පැත්තෙන් ගලවලා හයි කරනවා. ඉතින් කේබල්ස් වල යම් කිසි උණු වීමක් තියෙනවද කියලා චෙක් කරන්න ඕනේ. right? පොතේ නැති වුණත් සමහරලාට සමහර කේබල්ස් වල ඒ සවි කරන කිට්ටුව උණු වෙලා වගේ ගිහිල්ලා වයර් වල ප්‍රශ්න ටිකක් අපි ගන්නලෝ මේ ඒ කේබල්ස් හොඳම ඒව නෙවෙයි නම් සමහර වෙලාවට කේබල්ස් වලත් උණු වෙලා යන තැන් තියෙනවා. අපි දැකලා තියෙනවා ප්‍රැක්ටිකල්ස් වලට මේ ප්‍රැක්ටිකලි ඒ වගේ තැන් සමහර කේබල්ස් උණු වෙලා යනවා. මේක නිසා අපි කේබල් එකත් මොනවා හරි ගැටලුවක් තියෙනද කියලා චෙක් කරගන්න ඕනේ. එහෙම කරලත් නිවැරදිව ඊට පස්සේ අපි වයර් ටික චෙක් කරලා ගලවලා නැවත සවි කරාට පස්සෙත් වැඩ කරන්නේ අපිට සිද්ධ වෙනවා. ඊළඟට චෙක් කරගන්න පරිගණකයේ තුල පවතින කොටස් වල පවතින දෝෂයක්. විශේෂම දෙක. මේකෙදි දැන් UPS එකක් හරහා විදුලි බලය පරිගණකයේ වෙත යන්නේ නැති අවස්ථාවක් ගැන මෙතන කතා කියන්නේ. කෙලින්ම බිත්තිවල ඉඳලා සිස්ටම් යුනිට් එකට වයර් එකයි මොනිටර් එකට වයර් එකයි යන අවස්ථාව. එතකොට ඒකෙදි කරන්නේ එතකොට ඒකෙදි පරීක්ෂා කරන්න ඉස්සෙල්ලා බිත්තියේ තියෙන ප්‍රධාන විදුලි සැපයීම අයින් කරගන්න වෙනවා. ඊට පස්සේ සම්බන්ධ කරලා තියෙන වයර් සිස්ටම් මේ අපිට මොනිටර් එකට ඇත්තටම වයර් දෙකක් සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ නිල් පැහැයෙන් දැක්වෙන VGA පෝට් එක. ඒ වගේම මෙතන තියෙන පවර් පෝට් එක විදුලි බලය. ඉතින් මේකත් සම්බන්ධ කරනවා අපිට මේ මොනිටරේට සම්බන්ධ කරලා තියෙන VGA පෝට් එකක් ගලවලා නැවත සයිට් හවි කරන්න පුළුවන්. right? ඉතින් ඒකත් වැදගත්. ඉතින් මැෂින් එක ඔන් වෙන්නෙම නැති අවස්ථාවක මේකත් කරන එක හොඳයි. මොකද VGA එකේ ප්‍රශ්නයක් තිබුණොත් ඒකත් निराකරණය කරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ වයර් ටික ගලවලා වයර් ටික පවර් වයර් සහ මේ වයර් එක ගලවලා නැවත සවි කරනවා. සවි කරලා ඉවරලා ඊට පස්සේ අපිට පුළුවන් ස්විච් එක ඔන් කරලා බලන්න. ඒත් එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් අනිවාර්යෙන් කාර්මික ශිල්පියෙක් ගලවන්න. ඉතින් මේ අවස්ථා දෙකේදීම එකම දේ තමයි මේ UPS එකක් තියෙනකොට UPS එකේ ඉඳලා මැෂින් එකට යන කේබල් චෙක් කරන්න ඕනේ. ඒ වගේම VGA කේබල් එකක් චෙක් කරන්න. සිස්ටම් යුනිට් එකේ ඉඳලා මොනිටර් එක දක්වා එන නිල් පාට දෙකලවර වල තියෙන වයර් එක VGA පෝට් වලට සම්බන්ධ කර ඒකත් වැදගත් වෙනවා. හරි. ඔන්න පළවෙනි දේ තමයි දැන් අපි ඉගෙන ගත්තේ පවර් ප්‍රශ්නයක් ආවොත් විදුලි බලය නොමැති නිසා පරිගණකය ඔන් වෙන්නේ නැත්තම් කොහොමද ඒකට අපි නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඊළඟට යතුරු පුවරුව හෝ මූසිකය ක්‍රියාත්මක නොවීම. යතුරු පුවරුව හෝ මූසිකය ක්‍රියාත්මක නොවීම. පළවෙනියෙන්ම කරන්න ඕන මේ මැෂින් එක ඔන් කරාට පස්සේ මැෂින් එක කිසි ගැටලුවක් නැතුව ඔන් වුණා. හැබැයි මේ අවස්ථාවේදී දැන් මැෂින් එක ඔන් වෙන ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. right? ඒක ට්‍රබල් ෂූට් කරලා ඉවරයි.
දැන් මේ අපි කතා කරන්නේ මවුස් එක එහෙමත් නැත්නම් කීබෝඩ් මැෂින් එක ඔන් කරාට පස්සේ මොනිටරේ අපිට පේන එකද මොනිටරේ ඔන් වෙලා සිස්ටම් යුනිට් එක ඔන් වෙලා ඩෙස්ක්ටොප් එක අපිට පේන්න පටන් ගන්නවා. හැබැයි අපිට මවුස් එකකින් හරි කීබෝඩ් එකකින් මොකුත් වැඩ කරන්න බෑ. මැෂින් එක ඔන් වෙනවා. ඩෙස්ක්ටොප් එකට එනකම්මත් එනවා. හැබැයි අපිට කීබෝඩ් එක සහ මවුස් එක වැඩ කරන්න නැති අවස්ථාව. කරන්න දෙන්නේ අපිට පරිගණකය නැවත රීස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවෙදී සමහර වෙලාවල් වල මැෂින් ඔන් වෙනකොට කීබෝඩ් එක මවුස් එක ගන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි රීස්ටාර්ට් එකක් දැම්මොත් දැන් වෙලාවෙදී ওই දෝෂය නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි මතක තියාගන්න මැෂින් එක යන්ත්‍රපූර්ව මූසිකේ වැඩ කරන්නේ නැතිව පළවෙනියම කරන්න අපි රීස්ටාර්ට් එකක් දාලා බලන්න. ඊළඟට විසඳුම දෙක දෙනවා මැෂින් එක ෂට් ඩවුන් කරලා කීබෝඩ් එක සහ මවුස් එක සම්බන්ධ කරලා තියෙන USB කෙවෙනි ගලවලා නැවත සවි කරන්න කියලා. ඉතින් සිස්ටම් යුනිට් එක පිටිපස්සේ තියෙන නිසා තමයි මේක කියන්නේ මේ මැෂින් එක ෂට් ඩවුන් කරන්න ඉස්සෙල්ලා කියලා. ෂට් ඩවුන් කරලා ඊට පස්සේ කෙවෙනි ගලවලා හයි කරන්න. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ මැෂින් එක මවුස් එක කීබෝඩ් එක වැඩ කරන්නේ නැත්නම් ටක් ගාලා ඒ පෝට් එකෙන් ගලවලා ආපහු ගහලා බලනවා. මැෂින් එක ෂට් ඩවුන් කරන්නේ නැහැ. ෂට් ඩවුන් කරන්නේ නැතුව තමයි ඔක කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් වඩා හොඳයි මැෂින් එක ෂට් එහෙම කරාමත් මේ හරි යනවා. ඒ වුණාට අපිට වඩාත් නිවැරදි මේ පොතේ විදියට මැෂින් එක ෂට් ඩවුන් කරලා ඊට පස්සේ මවුස් එකයි කීබෝඩ් එකේ තියෙන පෝට්ස් මේ මෙතන රූපේ දක්වනවා. මේ රූපේ තියෙන විදියට මවුස් එකයි කීබෝඩ් එකයි නැවත සිස්ටම් යුනිට් එකෙන් ගලවලා ආපහු සම්බන්ධ කරනවා. ඊට පස්සේ මැෂින් එක ඔන් කරා. එතකොට software ප්‍රශ්නයක් නිසා මේක හම්බන්න ඕනේ නැතත් රිස්ක් ඕෆ් කරලා ඔන් කරනකොට ඒක විසඳෙන්න පුළුවන්. ඒ වගේම hardware problem එකක් නිසා මේවා ටිකක් බුරුල් වෙලා ගතියක් තිබුණොත් ඒකත් හරියන්න පුළුවන්. ඒක නිසා වඩා හොඳ දේ තමයි ෂට් ඩවුන් කරලා මේ ටික ගලවලා නැවත සම්බන්ධ කරන්න. right. ඊළඟට මේ PS2 දැන් සාමාන්‍යයෙන් අපි මවුස් එක කියලා කතා කරනකොට දැන් කතා වෙන්නේ USB කෙවෙනි වලින් සම්බන්ධ කරන. ඒ වගේම PS2 කියන පෝට් එකේ තියෙන්නේ ඒකේ පෝට් එකේ සිදුරු තියෙන විදිය සහ අපි කෙවෙනියේ සිදුරු තියෙන විදිය සහ මේ අපි ළඟ තියෙන මේ කේබල් එකේ කෙලවර ඒක ඒ සිදුරු තියෙන තැන මැච් වෙන විදිහට හයි කරන්න ඕනේ. අපිට USB කෙවෙනිය වගේ ලේසියෙන් සම්බන්ධ කරන්න බෑ. පොඩ්ඩක් කල්පනාවෙන් බලලා සම්බන්ධ කරන්න ඕන. ඒත් ඒක මතක තියාගන්න USB කෙවෙනිය නම් අපිට බොහොම පුරුදුයි මේ PS2 කියන එක අද කාලේ ඉච්චර නැති නිසා ඔයාලට සමහරවිට ටිකක් පුරුදු නැතුව ඇති. මෙහෙම එකක් සම්බන්ධ කරන්න આવොත් ඒ පෝට් එකේ තියෙන සිදුරු ගැන හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. එහෙම කරලා තමයි සවි කරන්න ඕනේ. මේකෙදිත් එහෙමයි. USB සහ PS2 වල තියෙනවා නම් මවුස් අපි කරන්නේ මැෂින් එක ෂට් ඩවුන් කරලා ඒ කෙවෙනි ටික ගලවලා කෙවෙනි වලින් ගලවලා නැවත සම්බන්ධ කරලා බලන්න. ඉතින් මෙහෙම සම්බන්ධ කරලා බලලා මැෂින් එක ඔන් කරාම ඒත් වැඩ කරන්නේ නැත්තම් ඒ කියන්නේ දැන් අපි මැෂින් එක ඔන් කරා මවුස් කීබෝඩ් වැඩ කරන්නේ ඒ පාර අපි මැෂින් එක ෂට් ඩවුන් කරා ෂට් ඩවුන් කරලා ඉවර වෙලා කෙවෙනි ටික නැවත ගලවලා මවුස් එක කීබෝඩ් එක සම්බන්ධ කරපුව සිස්ටම් එක නැවත හයි කරලා ඒත් මැෂින් එක ඒත් හරියන්නේ නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේදී අපිට ඇති වෙන ප්‍රශ්නේ තමයි දැන් අංක දෝෂයක්ද කියලා චෙක් කර ගන්න ඕනේ. මොකද අපි ගලවලත් හයි කරාට පස්සේ ඒත් මවුස් එක කීබෝඩ් එක වැඩ කරන්නේ නැති අවස්ථාවක් ආවොත් අපිට වෙන්නේ වෙන මවුස් එකක් ගෙනල්ලා වෙන කීබෝඩ් එකක් ගෙනල්ලා ඒ වැඩ කරන්නේ නැති ඒවා වෙනුවට ගහලා බලනවා ඒ තැන. එතකොට බලන්න පුළුවන් අපිට අපේ
මවුස් එකේ කීබෝඩ් එකේද ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් අපේ සම්බන්ධ කරන පෝට්ස් වලද ප්‍රශ්නේ තියෙන්නේ කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට අපේ මවුස් එකේ කීබෝඩ් එකේ තියෙන ප්‍රශ්නය ඒ දෙක වෙන් කළා හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි ළඟ තියෙන එක වෙනුවට වෙනත් ඒවා සම්බන්ධ කරලා බලන්න. තව දුරට ගැටලු වෙනවා නම් හරි. ඒවත් ඉතින් වැඩ කරන්නේ නැත්නම් එහෙමනම් අපේ පෝට්ස් වල ගැටලුවක් වෙන්නේ වුණොත් කාර්මික ශිල්පියෙකුට යොමු කරන්න වෙනවා. මේ කතා කරේ අද පවර් ප්‍රශ්න ගැන කතා කරා. ඒ වගේම විදුලි ඒ කියන්නේ විදුලි බලය නොමැති අවස්ථාවක් වුණොත් මැෂින් එක ඕන් වෙන්නේ නැත්නම් කොහොමද කියලා කතා කරා. ඒ වගේම මවුස් එක කීබෝඩ් එක වැඩ කරන්නේ නැති අවස්ථාවක් ආවොත් ඒකට කොහොමද අපි ක්‍රියා කරන්නේ කියලා තමයි දැන් මේ කතා කරලා අවසන් කරන්නේ. අද දවසේදී මම මෙතනින් අපි නතර කරනවා. දෘඩාංග දෝෂ දෙකක් පිළිබඳව සාකච්ඡා කරා. මේ දෘඩාංග දෝෂ දෙක හොඳින් මතක තියාගන්න. අපි කොහොමද මේ දෙක ප්‍රශ්න විසඳුවේ? පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට ආපු තව එකක් නැති වෙන අවස්ථාවේදී කොහොමද අපි සම්බන්ධ ඒකේ ගත්තේ කියලා. ඊළඟ එක තමයි අපිට මවුස් එක සහ කීබෝඩ් එක වැඩ කරන්නේ නැති අවස්ථාවේදී අපි කොහොමද ඒකේ දෝෂ ඉවත් කරගත්තේ කියලා. ඊළඟට අපි තවදුරටත් මේ දෝෂ කීපයක්ම අපිට කතා කරන්න තියෙනවා. අපි දෝෂ දෙකක් සම්බන්ධව තමයි අපි මේ ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ මොනිටර් එක වැඩ කරන්නේ නැති වුණොත් මොනිටර් එක විතරක් වැඩ කරන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා.